මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. බස්නාහිර පළාතේ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව එන්නත් කළ අයට හෙට සිට එහි දෙවන මාත්‍රාව. සංචරණ සීමා ලිහිල් කිරීම ඇතමුන් අනිස ලෙස භාවිතා කරන බවට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරයෙකුගෙන් චෝදනාවක්. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ජපානයේ අඛණ්ඩ සහාය. සියලු රාජ්‍ය සේවකින් හෙට සිට සාමාන්‍ය පරිදි රාජකාරියට. අන්තර්පළාත් බස් සහ දුම්රිය සේවා හෙට සිට යලි ක්‍රියාත්මකයි. දිරාපත් නොවන පොලිතින් ආහාර දවටන භාවිතය අද සිට තහනම්. ඇෆ්ගනිස්තානයේ නගර 3කට කැරලිකරුවන්ගේ ප්‍රහාර. ටෝකියෝ ඔලිම්පික් පදක්කම් සටහනේ චීනය තවදුරටත් පෙරමුණේ. බස්නාහිර පළාතේ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව වෙනත් කළ අයට පළාතේ ප්‍රධාන රෝහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු ස්ථාන 20කදී හෙට සිට එහි දෙවන මාත්‍රාව වෙනත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. උදෑසන සිට රාත්‍රී කාලය වනතුරු එන්නත් කිරීම සිදුවන බැවින් අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන්නයි අමාත්‍යාංශය දැනුම් දෙයි. කොවැක්ස් පදනම යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 7,28,460ක් ඊයේ පස්වරුවේ දිවයිනට ළඟා විය. එන්නත්ගේ බහර ගැනීමට අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියාය. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති සුගියාමා අකිරා මහතා ඒවා නිල වශයෙන් අමාත්‍යවරයට බහර දුන්නේය. එම එන්නත්ගෙන් මාත්‍රා 4,90,000ක් දෙවන මාත්‍රාව අපේක්ෂාවෙන් සිටි අයට එන්නත් කරන අතර ඉතිරි මාත්‍රා කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩසටහනට සැපීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. ලබන සෙනසුරාදා තවත් ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 7,27,380ක් දිවයිනට ලැබීමට නියමිතයි. කොරෝනා වෛරසයට එරෙහි එන්නත් කරන වැඩසටහන දීපව්‍යාප්ත මට්ටමින් දැන් සාර්ථකව ක්‍රියාත්මකයි. දිස්ත්‍රික්ක 22ක් ආවරණය වන පරිදි ස්ථාන 317කදී ඊයේ එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක විය. දෙවුලපිටිය පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොරෝනා පොකුරු වලින් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 3 ඉක්මවා යයි. මේ වන විට ආසාදිතින් 3,327 දෙනෙක් වාර්තා වී තිබේ. ඊයේ ආසාදිතයෝ 2,150 දෙනෙකු හඳුනා ගන්නු ලැබුහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පසුගිය සිකුරාදා තහවුරු කළ කොරෝනා මරණ 61ක් ඊයේ වාර්තා විය. වයස අවුරුදු 60 සහ ඊට වැඩි මරණ 42ක් හා වයස අවුරුදු 30-59 අතර මරණ 19ක් අතර වෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා සමගිය සහාය අත්‍යවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කරයි. ආර්ථිකයේ සහ සේවා අවශ්‍යතා සලකා බලා සංචරණ සීමා ලිහිල් කිරීම ඇතමුන් අනිස ලෙස භාවිතා කරන බව ඇය පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස මාධ්‍ය මගින් කොතරම් දැනුම්වත් කළද ඇතැම්හු ඒවා කෙරෙහි අවධානය යොමු නොකරති. එහි ප්‍රතිඵලයක් ලෙස කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගත වන සංඛ්‍යාව දෛනිකව ඉහළ යමින් පවතී. වාර්තාවන මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබේ. කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් රෝහල්වල ඔක්සිජන් ඉල්ලුමද ඉහළ මට්ටමක පවතී. කෙසේ වෙතත් එම ඉල්ලුම සපුරාලීමට සෞඛ්‍යාංශ සමත්ව සිටී. ඒත් පාලනය කළ නොහැකි ලෙස කොරෝනා ආසාදිතින් වාර්තා වීම ඉහළ ගියහොත් ඊට බාධා එල්ල විය හැකි බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි. ජපානය, නෙදර්ලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, කටාර් හා ඇෆ්ගනිස්තානයන් රටවල තානාපතිවරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වෙති. මුදල් අමාත්‍යාංශයේදී ඊයේ හමුව සිදු විය.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුජියමා මහතා හිදී පැවසුවේ අංශ 5ක් යටතේ ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සහාය දීමට තම රට සූදානම් බවයි. ජපාන් රාජ්‍යයේ ආයෝජන වලින් මෙරට සංවර්ධන ව්‍යාපෘති රැසක් දැනටමත් ක්‍රියාත්මක වෙයි. නව කැලණි පාලම් ව්‍යාපෘතිය සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙවන අධීර සංවර්ධන ව්‍යාපෘතියද ඒ අතර වෙයි. ඉදිරියේදී පුනර්ජනනීය බලශක්ති වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීමට ආධාර ලබා දීමට සඳහා තම රට කැමැත්තෙන් පසුවන බව ජපාන තානාපතිවරයා පැවසිය. එසේම ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාවට නැන්වීමටද ජපානය අපේක්ෂා කරයි. ඇෆ්ගනිස්තානයේ තානාපති අශ්රෆ් හයිඩාරි මහතා පැවසුවේ කලාපීය වශයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය අඛණ්ඩව ලබා දෙන බවයි. තම රටේ ශ්‍රම හමුදාව පුහුණු කිරීමට සහ අධ්‍යාපන පහසුකම් පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාවේ සහාය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම රටට දුන් සහාය ඇෆ්ගනිස්තාන තානාපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය. අන්තර්ජාතික වශයෙන් ක්‍රියා කිරීමේදී ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව නොබැඳි ප්‍රතිපත්ති අනුගමනය කරන බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය. ශ්‍රී ලංකාව සියලු රටවල් සමග සුහදතාවෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීමට කැපවන බවද ඔහු සඳහන් කළේය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලුම රාජ්‍ය සේවකින් හෙට සිට සාමාන්‍ය පරිදි රාජකාරී සඳහා කැඳවීමට රජය තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය පසුගිය සිකුරාදා නිකුත් කෙරිණි. ඒ අනුව සියලු රාජ්‍ය සේවකින් සාමාන්‍ය පරිදි රාජකාරියට කැඳවන්නයි ජනාධිපති ලේකම් පී.වී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දී තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා සීමිත කාර්ය මණ්ඩලයක් චක්‍රීය පදනම යටතේ කැඳවමින් නිවසේ සිට රාජකාරී කිරීමට අදාළව නිකුත් කර ඇති සියලු චක්‍රලේඛ අවලංගු කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත. දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණ නිමන පරිදි එන්නත් කරන්නට ලක් කළ යුතු ජනගහනයෙන් ඉහළ ප්‍රතිශතයක් මේ වන විට එන්නත් කරණය කර ඇති හේින්ද රාජ්‍ය සේවකින් බහුතරයක් එන්නත් කරණයට ලක් කර ඇති බැවින්ද රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රමුඛත්වය දීමේ අරමුණින් රාජ්‍ය මෙම තීරණය ගෙන තිබේ. ආයතනික කාර්ය මණ්ඩල සහ සේවාලාභීන් කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වාගෙන සේවා ලබා ගැනීම ආයතන ප්‍රධානයා සතු වගකීමකි. යම් කිසි නිලධාරියෙකු නිරෝධානයට යොමු කර ඇතනම් එම කාල සීමාව වැටුප් සහිත කාල සීමාවක් ලෙස සැලකේ. කොරෝනා ව්‍යාප්තියත් සමග රටේ ආර්ථික ක්‍රියාවලියට දැඩි බලපෑමක් ඇතිවිය. මේ නිසා එහි ඍජු හා වක්‍ර බලපෑමට මුහුණ දීමට රටට සහ ජනතාවට සිදුවිය. රට හෙට විවෘත වීමත් සමග රාජ්‍ය සේවකින්ගේ වගකීම හා කාර්යභාරය විය යුත්තේ වඩාත් කාර්යක්ෂම සේවාවක් රට වෙනුවෙන් ලබා දීම බව රාජ්‍ය අවධාරණය කරයි. අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවා හෙට යලි ක්‍රියාත්මකයි. පළාත් අතර පවත්වා තිබූ සංචාරණ සීමා හේතුවෙන් එම බස් සහ දුම්රිය සේවා තිටුවා තිබිණි. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ සුපුරුදු කාලසටහනට අනුව බස් සහ දුම්රිය සේවා ධාවනය කරන බවයි. පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී සියලු දෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙයි. බස් රථවල ආසන සංඛ්‍යාවට වඩා මගින් රැගෙන යාම මුළුමනින්ම තහනම්ය. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන බස් රථ හිමියන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා කියයි. දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසන්නේ සේවා අවශ්‍යතාව අනුව ධාවනය කරන දුම්රිය සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ නංවන බවයි. දුම්රිය කාර්ය මණ්ඩලය සහ මගින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර තිබේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නයි දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාද මගේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දිරාපත් නොවන පොලිතින් වලින් නිෂ්පාදිත ආහාර දවටන හෙවත් ලන්ච් ෂීට් භාවිතය අද සිට මුළුමනින්ම තහනම් වෙයි. වාර්ෂිකව ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියකින් තොරව පරිසරයට මුදා හැරෙන පොලිතින් වලින් නිෂ්පාදිත ආහාර දවටන සංඛ්‍යාව කෝටි 550කට ආසන්නයි. දෛනිකව එවැනි ආහාර දවටන 1 කෝටි 50 ලක්ෂයක් පමණ පරිසරයට මුදා හැරෙන බව පරිසර අමාත්‍යාංශය පවසයි. පොලිතින් වලින් නිෂ්පාදිත නොදිරන ආහාර දවටන භාවිතය තහනම් කිරීමේ ගැසට් නිවේදනයට
2017 දී නිකුත් කෙරිණි. නමුත් වගකීතු අංශ එම තහනම් ක්‍රියාත්මක කිරීමට මෙතෙක් සහයෝගය දී නැත. එම ගැසට් නිවේදනයට අනුව අදාළ ආහාර දවටන රට තුළ නිෂ්පාදනය බෙදහැරීම සහ අලෙවි කිරීම සපුරා තහනම් වෙයි. තලවිල ශාන්ත ආනා ජාතික දේවස්ථානයේ වාර්ෂික මහා මංගල්‍යය අද පැවැත්වේ. හලාවත රදගුරු අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවතෙන ප්‍රධාන මංගල්‍ය දේව මෙහෙය පෙරවරු 11 සිට ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ. ජාතික ගුවන්විදුලියේ කන්නාඩි වැඩසටහනින් අද සාකච්ඡා කෙරෙන්නේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයේ සාර්ථක අසාර්ථක භාවය පිළිබඳවයි. දේවස්ථානය ඉදිරිපිට අපි දැනට දෙන්නේ. නාඩි වැටෙන මිනිසුන්ගේ බුද්ධියට අමතන කන්නාඩිය. කොටුව පොලිසිය භාරය සහකාර පොලිස් අධිකාරී ආනම් නියෝගයක් ලබා දීලා තියෙනවා. ඔන්ලයින් අධ්‍යාපනය අසාර්ථකද? විකල්පය කුමක්ද? අගෝස්තු 1 වෙනිදා ඉරිදා උදේ 7ට සියලුම ජාතික නාලිකා සහ ප්‍රාදේශීය නාලිකා ඒකාබද්ධව. කන්නාඩිය. රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඊට සහභාගී වෙති. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයෝ විදුහල්පතිවරු සහ විද්වත්හුද වැඩසටහනට සම්බන්ධ වෙති. පෙරවරු 7 සිට වෙළඳ සේවය සිටි FM සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ වැඩසටහන ප්‍රචාරය කෙරේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන අංශය ඉදිරිපත් කරන සත්‍යක්ෂණ වැඩසටහනේ 44 වැන්න සිංහල ස්වදේශීය සේවය ඔස්සේ අද පෙරවරු 9:30 සිට පෙරවරු 11 දක්වා ප්‍රචාරය කෙරේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පනත මෙවර හිතේමවයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේ ජෙනරාල් මිලින්ද පීරිසන මහත්වරු එහි සම්පත්දායකයෝ වෙති. 97.1 සහ 91.9 FM තරංගමාලා ඔස්සේ එම වැඩසටහනට සවන් දිය හැකිය. එරංගා කේටරින් ආයතනයේ වැඩසටහනට අනුග්‍රහය දක්වයි. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් තීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ග්‍රෑන්ඩ් බෝනස් රුපියල් මිලියන 8,600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් තීමනාව මෙවරත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට. මෙම තීමනාව රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 357 357. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මේ වසර අවසන් වීමට පෙර කොරෝනා වෛරසයට එරෙහිව මෙරට ජනගහනයෙන් 1,50,00,000ක් එන්නත් කිරීම සැලසුම බව රාජ්‍ය කියයි. එන්නත් කරන වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. මේ වන විට මාත්‍රා 1,17,68,000කට අධික සංඛ්‍යාවක් එන්නත් කර අවසන්ය. ඉන් මාත්‍රා 96,34,000කට වැඩි ප්‍රමාණයක් පළමු මාත්‍රාව ලෙස එන්නත් කර තිබේ. දෙවන මාත්‍රාව එන්නත් කර සංඛ්‍යාව 21,34,000කට අධිකයි. දැනටමත් එන්නත් මාත්‍රා 1,50,00,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙනවිත් තිබේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. මයුරපුර මහවැලි කොට්ටාශයේ වැල්ලගස් වැව සිට හොඬවැල් පොකුණ හරහා නාගර වැව දක්වා මාර්ගයේ දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් තමන් ගමන් ගන්නා මාර්ග දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බව ප්‍රදේශවාසීහු පවසති. ඒ කොට්ටාශයේ ගොබි ජනපදවලට යාමට ඇති ප්‍රධාන මාර්ගයකි. නිරතුරු වන අලින් ගැවසෙන මෙම මාර්ගය අවට ප්‍රදේශය එළිපෙහෙළි කිරීමේ අවශ්‍යතාවද ප්‍රදේශවාසීහු අවධාරණය කරති. කිලෝමීටර් 5ක් පමණ දුර මෙම මාර්ගයේ ට්‍රැක්ටරයකට හෝ ගමන් කළ හැකි ආකාරයකට පිළිසකර දෙන්නයි ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මයුරපුර මහවැලි කොට්ටාශ කළමනාකාරතුමනි, මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්.
තලිබාන් කැරලිකරුවෝ ඇෆ්ගනිස්තානයේ දකුණු සහ බටහිර ප්‍රදේශවල නගර 3කට ප්‍රහාර එල්ල කරති. එම නගරවල බලය අත්කර ගැනීම ඔවුන්ගේ අරමුණයි. එම නගරවල මේ වන විට ඇෆ්ගනිස්තාන හමුදාව සහ කැරලිකරුවන් අතර දරුණු සටන් පවතී. ලබන මාසයේ වන විට විදේශීය හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වන බව නිවේදනය කිරීමත් සමග තලිබාන් කැරලිකරුවන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න විය. ග්‍රාමීය ප්‍රදේශ රාශියක බලය දැන්ටමත් ඔවුන් අත්කරගෙන අවසන්ය. ඒත් ප්‍රධාන නගර ඔවුන්ගේ පාලනයට නතු වූහොත් විශාල මානුෂික අර්බුදයක් මතුවනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. ඇෆ්ගනිස්තානයේ සමස්ත භූමියෙන් අඩක් පමණ මේ වන විට තලිබාන් කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතී. ඉරාන හා පාකිස්තාන දේශ සීමා හුමාරුවල බලයද ඔහු අත්කරගෙන සිටිති. අරාබි මුහුදේදී ඛනිජ තෙල් නෞකාවකට ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට ඉරානයට චෝදනා කරයි. එම ප්‍රහාරයෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් මරණයට පත් වූහ. ඒ බ්‍රිතාන්‍ය සමාගමක් සතු නෞකාවකි. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ නගන චෝදනාව සම්බන්ධයෙන් ඉරානය මේ දක්වා කිසිදු ප්‍රකාශයක් කර නැත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපනයන කෘෂි කලාප 12ක් සංවර්ධන කටයුතු දැන් ක්‍රියාත්මකයි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් සැලසුම් අංශය එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 12කට ඈත් ප්‍රදේශවල එක් කලාපෙ බැගින් ආරම්භ කර තිබේ. එම ප්‍රදේශවලට බලපාන දේශගුණික රටාවලට සරලන පරිදි ගම්මිරිස්, අඹ හා කුරුඳු යන අපනයන කෘෂි භෝග ඒවායේ වගා කෙරේ. වගා කටයුතු සඳහා කාබනික පොහොර පමණක් යොදා ගැනීම විශේෂත්වයකි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රට ඉන්න පුතා කීරේවල තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. ශක්තිය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලියේ ස්වර්ණමය ඉරිදා ලෙස නම් කර ඇති අද රන් පදකම් 25ක් වෙනුවෙන් තරඟ පැවැත්වේ. ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර 100ත පිරිමි තරඟයේ සවුවට සහභාගී විය. තමන් පෙනී සිටි පළමු වටේම ඉවත් වීමට ඔහුට සිදුවිය. එම වටේට ඉදිරිපත් වූ ක්‍රීඩකින් 60 දෙනාගෙන් 42 වෙනි ස්ථානයේ ඔහුට හිමි වූයේ කාල ගණනය කිරීම අනුවයි. ඔලිම්පික් පදක්කම් සටහනේ තවමත් පෙරමුණ සිටින්නේ චීනයයි. චීනයේ මේ වන විට රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 13ක් සහ ලෝකඩ පදක්කම් 12ක් දිනාගෙන ඇත. ජපානයේ දෙවන ස්ථානයේ පසුවන්නේ රන් පදක්කම් 17ක්, රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 8ක් තමන් සතු කරගනිමිනි. රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 13ක් දිනා ගනිමින් එක්සත් ජනපදයේ 3 වන ස්ථානයට පත්ව තිබේ. ඉන්දියාව මේ දක්වා එක් ලෝකඩ පදක්කමක් පමණක් දිනාගෙන ඇත. මේ දක්වා කුමන හෝ පදක්කමක් දිනාගෙන ඇති රටවල් සංඛ්‍යාව 70කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ග්‍රහස්ත විදුලි රැහන් මිල ගණන් 11%කින් පහත දැමේ. අද සිට ඒ ක්‍රියාත්මකයි. නිෂ්පාදන සමාගම් ඒ සඳහා කැමැත්ත පළ කර ඇතැයි රාජ්‍ය ඇමති ලසන්ත අලගිවන්න මහතා කියයි. මින් ඉදිරියට විශේෂිත තත්ත්වයකදී හැරුණුකොට මිල ඉහළ නොදැමීමට පැවති සාකච්ඡාවලදී එකඟත්වය පළ වූ බවද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය. මෙරට සමස්ත ග්‍රහස්ත විදුලි රැහන් නිෂ්පාදනය දේශීය කර්මාන්ත ආශ්‍රිතව සිදු කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත්
ආවරණේ යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ලංකා බැංකුව අද 181 වන සංවත්සරය සමරයි. 1939 අගෝස්තු 1 වෙනිදා මෙරට ප්‍රථම රාජ්‍ය බැංකුව ලෙස කොළඹ බ්‍රිස්ටල් වීදියේදී එය ආරම්භ කෙරිණි. එවකට මෙරට ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් ඇන්ඩ්‍රු කෝල්කොට් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක්විය. ලංකා බැංකුවේ සිය ප්‍රථම ශාඛාව 1941 මහනුවරදී ආරම්භ කළේය. දෙවන 1944 දී ගාල්ලේදී විවෘත කෙරිණි. ලංකා බැංකුවේ ප්‍රථම විදේශීය ශාඛාව ලන්ඩනයේදී විවෘත කෙරුණේ 1949 දීය. මේ බිමල් පුතානේ හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් කරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමු සහ බස්නාහිර පළාත්වල සහ මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකිය. මධ්‍ය කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර මට්ටමකට ඉහළ යා හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දැන් දවසේ සටහන. රජය මේ රටේ ජනතාව කොවිඩ් මරුවාට පිළිවීමට හෝ රට විශාලාවක් වීමට හෝ ඉඩ නොතබා කොවිඩ් මාරයා මර්ධනය කිරීමෙන් මෙහෙයුමක් යක් කළේ. මෙම මෙහෙයුමේ ප්‍රතිඵලයක් වශයෙන් පළවෙනි කොවිඩ් රැල්ල මාස 3ක් තුළ මර්ධනය කළේ රටේ ජනතාවට කිසිදු අපහසුතාවක් ඇති නොවන පරිදි. ඉන් අනතුරුව රට ගොඩනැගී එන විට අවුරුදු කන්නට ගිය ඇතැම් අනුවන පුද්ගලයන්ගේ ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස දෙවෙනි කොවිඩ් රැල්ල රට පුරා ව්‍යාප්ති වී ගියේ. ඒ මර්ධනය කිරීම පහසු දෙයක් නොවුවත් රජය එන්නත් ලබා දී ආරක්ෂක අංශ සම්බන්ධ කරගෙන නිරෝධායන මධ්‍යස්ථානයක් ඇති කරමින් රජයේ මුදල් රුපියල් කෝටි ගණනක් වියදම් කර යාන්තමින් රට යලි විවෘත කිරීමට කටයුතු කරගෙන යයි. ගුරු වෘත්තීය සමිති විපක්ෂය සහ තවත් වෘත්තීය සමිති ලෙසින් පෙනී සිටින පිරිස විභා ගනිමින් උද්ඝෝෂණ මාෆියාවක් ක්‍රියාත්මක කළේ මේ අතරවාරයේ. එහි අවසන් ප්‍රතිඵලය කුමක්ද? එම උද්ඝෝෂකයන් හරහා කොවිඩ් ආසාදනය තව දුරටත් රට පුරා පැතිරී ගොස් තිබේ. රජයේ මුදල් කෝටි ගණන් වියදම් කර පුදුමාකාර කැපවීමක් කර කොවිඩ් දෙවන රැල්ල මර්ධනය කිරීමත් රට විවෘත කිරීමට සූදානම් වීමත් සඳහා එය දැරැන්ත අභියෝගයක් විය. හිතුවක්කාර උද්ඝෝෂක ගුරුවරු යලි රට පුරා කොවිඩ් වසංගතය ව්‍යාප්ත කර තිබේ. මරණ සංඛ්‍යාව වැඩි වී තිබේ. මේ ඇත්තටම ගුරු උද්ඝෝෂණයක්ද? නැතහොත් රට විනාශ කරන මාෆියාකාරයන්ගේ වැඩක්ද? මහ ජනතාව ප්‍රශ්න කරයි. ප්‍රවෘත්තිවසන් කිරීමට යල සිරස්තල. බස්නාහිර පළාතේ ඇස්ට්‍රසෙනිකා පළමු මාත්‍රාව එන්නත් කළ අයට හෙට සිට එහි දෙවන මාත්‍රාව. සංචරණ සීමා ලිහිල් කිරීම ඇතමුන් අනිස් ලෙස භාවිත කරන බවට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරයෙකුගෙන් චෝදනාවක්. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ජපානයේ අඛණ්ඩ සහාය.
සියලු රාජ්‍ය සේවකින් හෙට සිට සාමාන්‍ය පරිදි රාජකාරියට. අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවා හෙට සිට යලි ක්‍රියාත්මකයි. දිරාපත් නොවන පොලිතින් ආහාර දවටන භාවිතය අද සිට තහනම්. ඇෆ්ගනිස්තානයේ නගර 3කට කැරල්කරුවන්ගෙන් ප්‍රහාර. ටෝකියෝ ඔලිම්පික් පදක්කම් සටහනේ චීනය තවදුරටත් පෙරමුණේ. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මෙන් සමාප්තයි.